I am going to switch off your mics. Mics ටික මම off කරනවා පුතේ. ප්‍රශ්නයක් අඩුවක් තියෙනවා නම් message එකක් දාලා අහන්න ඈ. Okay. Right. අපි පටන් ගමු පුතේ අපේ පාඩම එහෙනම්. අපි කතා කරමින් හිටියේ we were talking about the complement of the sentence. වාක්‍ය complement එක ගැනයි කතා කරමින් හිටියේ. එතකොට complement කියන එක කොටසක් අඩුයිද? නෑ. complement කියන එක අපි අඳුනගත්තේ වාක්‍යයේ තියෙන ප්‍රධාන කොටස් තුනෙන් අවසාන කොටස විදිහටයි. right? sentence එකේ තියෙනවා පුතේ කොටස් තුනක් subject, verb and complement විදිහට. right? එතකොට subject කියලා හඳුන්වන්නේ අපි වාක්‍යයේ කර්තෘ ක්‍රියාව කරන කෙනා. verb කිව්වේ කර්තෘ විසින් කරන දේ ක්‍රියාව action එක. එතනින් විතරක් වාක්‍ය නවත්තන්න පුළුවන් කියලාත් අපි කතා කරා නේද? that means we can make a correct sentence using only the subject and the verb. subject එක සහ verb එක පමණක් භාවිතා කරමින්වත් අපිට නිවැරදි වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. but it is better if you add a complement to the sentence. වාක්‍යෙට complement එකක් ආවහම මොකද වෙන්නේ? වාක්‍යෙට complement එකක් එකතු කරන එකෙන් වාක්‍ය දීර්ඝත්වය වැඩි වෙනවා. වාක්‍ය තව ලස්සන වෙනවා. වාක්‍ය තව අර්ථවත් වෙනවා. හොඳ සම්පූර්ණ complete sentence එකක් ලබා ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ නිසා අපි දැනගත යුතුයි complement එක කියන්නේ මොකක්ද? එයා යටතේ ඉන්න කවුද? එයාලගෙන් මොකද්ද කරන්නේ? කොහොමද එයාලා වාක්‍යයට එකතු කරන්නේ? මොකද්ද එයාලගේ order එක අනුපිළිවෙල මොකද්ද? ඔන්නයි කියන කාරණා තමයි මේ lesson එක ඇතුළේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. under that ඒ යටතේ අපි ඉගෙන ගත්ත මොකද්ද? complement කියන එක පුතේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. and they are, the first part was object, and the second part was adverbs, and the third part adjectives. කර්මය, ක්‍රියා විශේෂණ, නාම විශේෂණ කියන කොටස් තමයි complement එක තුල ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ඉන්නේ. එහෙනම් අපි මුලින්ම කතා කරන්න පටන් ගත්ත object කියන මාතෘකාව. right? object කියන මාතෘකාව තමයි මුලින්ම අපි discuss කරන්න පටන් ගත්තේ. object කියන එකට අපි සිංහල තේරුමක් ලබා දුන්නා. ඒ තමයි කර්මය. right? කර්මය කියලා අපි හඳුන්වනවා වාක්‍යකදී object කියන පදය. object කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා මෙන්න මේ විදිහට. okay? the first phrase of the complement, ඒ කියන්නේ වාක්‍යයේ complement එක තුල වාක්‍ය අවසාන කොටස තුල එහෙම නැත්නම් ක්‍රියාපදයට එහා පැත්තේ තියෙන වචන සියල්ලගේ එකතුවනේ complement කිව්වේ. ඒ වචන සියල්ලගෙන් මුලින්ම යෙදෙන පදය තමයි, වචනය නෙමෙයි, මුලින්ම යෙදෙන පදය තමයි, පදයක් කියන්නේ පුතේ වචනයක් හෝ වචන කිහිපයක එකතුවක්. right? මුලින්ම යෙදෙන phrase එක පදය තමයි පුතේ මොකද්ද? object කියලා අපි අඳුරගන්නේ. උදාහරණයක් දුන්නා, we read a book at the library every day. අපි හැමදාම පුස්තකාලයේදී පොතක් කියවනවා. මේක අපි කතා කරපු දෙයක් නිසා මම මේ වේගෙන් කතා කරන්නේ ඈ. a book තමයි පුතේ object එක. එතකොට read කියන ක්‍රියාපදයට පසුව එයා ළඟම යෙදෙන පද වර්ගය තමයි object එක වෙන්නේ. කොයි වෙලාවකවත් පුතා වාක්‍ය ක්‍රියාපදයයි object එකයි අතරට වෙනත් වචනයක් එන්නේ නැහැ. read සහ a book අතරට වෙනත් පද වර්ගයක් ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම read කියන verb එක ළඟම තියෙන මුලින්ම යෙදෙන පද වර්ගය තමයි object කියලා අඳුරගන්න. ක්‍රියාවට ලක්වන පුද්ගලයා හෝ ක්‍රියාවලට ලක්වන දෙය වෙයි. ඒ කියන්නේ පුතේ object එකක් විදිහට අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙක් හෝ දෙයක්. පුද්ගලයෙක් හෝ දෙයක් තමයි අපි object එක විදිහට භාවිතා කරන්නේ. right? we read a book at the library every day. a book කියන්නේ පුතේ දෙයක්. ඒ වගේම we help him at the library every day. him කියන්නේ පුද්ගලයෙක් වෙනවා. okay? ඊට පස්සේ තුන්වෙනි අදහසෙන් ඉදිරියට අපි භාවිතා කරා තනි වචනයක් හෝ වචන කිහිපයක් වෙයි. ඒ කියන්නේ සමහර ලාවට object එක a book වගේ වචන දෙකක් වෙන්න පුළුවන්. him වගේ තනි වචනයක් වෙන්න පුළුවන්. a brand new color television වගේ වචන ගොඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ object එකේ තියෙන වචන ගාන හරියටම මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න පුතේ මොකක්ද? for each and every sentence we do not use an object. සෑම වාක්‍යයක් ඇතුළම හැම වාක්‍යයකම object එක කියන පද වර්ගය නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේකේ a book කියන එක අයින් කරලා හිතන්නකෝ. we read at the library every day. අපි හැමදාම පුස්තකාලයේදී කියවනවා. පොතක්ද කියවන්නේ, පත්තරයක්ද, මැගසින් එකක්ද, ඒක අදාළ නැහැ අපිට. අපි පුස්තකාලයේදී හැමදාම කියවනවා. ඒ කියන්නේ sentence එකට object එක කියන එක අනිවාර්ය පදයක් නෙවෙයි.
ඔබ්ජෙක්ට් එකක් තියෙන වාක්‍ය තියෙන්නත් පුළුවන් නැති වාක්‍ය තියෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ක්‍රියාවට ලක් වෙන පුද්ගලයෙක් හෝ දෙයක් ඉන්නවා නම් අනිවාර්යෙන් පුතා යා වාක්‍යයේ ක්‍රියාපදයේ අසලම යෙදෙන පද වර්ගය වෙන්න ඕනි කියලා අපි පළවෙනි අදහසේදී කතා කරා. මෙතනදී මොකද තේරුම් ගන්න ඕනේ පුතේ? ඔබ්ජෙක්ට් එක කියන්නේ තනි වචනයක් වෙන්න පුළුවන්. වචන දෙකක්, තුනක්, හතරක්, පහක් අදාළ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. right? හතරවෙනි අදහස we use WH words to identify the object. අපි object එකක් අඳුන ගන්න අපි WH words භාවිතා කරනවා. එදා අපි කතා කරා මොකද්ද? පන්තියේ අලුතෙන් ළමෙක් ආපුවාම එයාව අඳුනගන්නේ කොහොමද? ප්‍රශ්න අහලා. නේද? ඔයාගේ නම මොකක්ද? කොහෙද ඔයා ඉන්නේ? නේද? තව පවුලේ කවුද ඉන්නේ? ඔයාගේ වයස කීයද? right? ඔය වගේ ප්‍රශ්න අහලා තමයි අපි අලුත් ළමයෙක්ව අඳුනගන්නේ. ඒතර object කියන්නේ අලුත් ළමයෙක්නේ. එයාව අඳුන ගන්නත් අපි එයාව identify කරන්නත් ප්‍රශ්න හතරක් භාවිතා කරනවා. we buy a television. එතකොට a television කියන්නේ දෙයක් නිසා පුතේ අපි මොකක්ද කියලා තමයි අහන්නේ. මොකක්ද? what. එහෙනම් what කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙනවා නම් what කියන ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒක object එකක් වෙනවා. we find him. අපි ඔහුව හොයා ගන්නවා. කාවද හොයන්නේ? කාවද හොයන්නේ? whom. කාවද? we help him. අපි ඔහුට උදව් කරනවා. අපි ඔහුට උදව් කරනවා. අපි උදව් කරන්නේ කාටද? කාටද? to whom. we are students. අපි සිසුන්. අපි කවුද? අපි කවුද? who. ඔන්න ඔය විදිහට මෙන්න මේ ආකාරයට what කියන ප්‍රශ්නය, whom කියන ප්‍රශ්නය, to whom කියන ප්‍රශ්නය, who කියන ප්‍රශ්නය, ඔන්න ඔය ප්‍රශ්න හතරෙන් අපි කර්මයක් අඳුර ගන්න. ඒකෙන් whom කියලා අහන්නේ පුද්ගලයෙක් ගැනනේ. to whom කියලා අහන්නේ පුද්ගලයෙක් ගැන, who කියලා අහන්නේ පුතේ පුද්ගලයෙක් ගැන. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න තුනෙන්ම පුද්ගලයෙක් ගැන තමයි අපි අහන්නේ. what කියන එකෙන් පමණක් අපි දෙයක් ගැන අහනවා. මොකද object එක කියන්නේ පුතේ පුද්ගලයෙක් හෝ දෙයක් වන නිසා. okay? ඔන්න ඔය විදිහට අපි තමයි ගිය සතියේ සිකුරාදා කතා කරේ කොහොමද කර්මය අඳුනාගන්නේ කියලා. right? වර්ග දෙක කර්මයන් පවතී. මෙන්න මෙතනින් එහාට තමයි අද අපිට කරන්න තියෙන්නේ. okay? අද දිනේ එහෙම දාලා පුතේ right දිනේ එහෙම දාන්නකො ඉස්සෙල්ලම වර්ග දෙකක කර්මයන් පවතී. මුකුත් ලියන්න එපා පුතේ. I give time to write. වෙලාව දෙනවා මම ලියන්න. වර්ග දෙකක කර්මයන් පවතී. ඒ කියන්නේ පුතා අපි අර කලින් කතා කරා earlier we discussed පුද්ගලයෙක් හෝ දෙයක් තමයි පුතේ කර්මයන් වෙන්නේ. කර්මය කියලා හඳුන්වන්නේ පුද්ගලයෙක් හෝ දෙයක්. එහෙනම් පුද්ගලයෙක් කියන්නේ එක වර්ගයක්. දෙයක් කියන්නේ තව වර්ගයක් වෙනවා. නේද? පුද්ගලයෙක් කියන්නේ එක වර්ගයක කර්මයක්, එක වර්ගයක ඔබ්ජෙක්ට් එකක්. එහෙනම් දෙයක් කියන්නේ අනිත් වර්ගයේ ඔබ්ජෙක්ට් එක වෙනවා. බලන්න මේ එක්සැම්පල් එක දිහා. We give him a present. අපි ලබා දෙනවා ඔහුට තෑග්ගක්. අපි ඔහුට තෑග්ගක් දෙනවා. එතකොට ඔයාලට පැහැදිලි පුතා මෙන්න මේක මොකද්ද? we is the subject of the sentence, give is the verb of the sentence, and him a present කියන්නේ පුතා එතකොට මොකක් වෙනවද? වාක්‍යේ කම්ප්ලිමන්ට් එක වෙනවා. එහෙනම් මෙතනින් එහාට තියෙන මේ සියල්ල මොකක් වෙනවද? කම්ප්ලිමන්ට් එක වෙනවා. okay? ඒ කම්ප්ලිමන්ට් එකේ කොටස් දෙකක් තියෙනවා. මොනවද? him කියලා කොටසක් තියෙනවා. a present කියලා කොටසක් තියෙනවා. right? ක්‍රියාපදයේ පුතේ give නේ. verb එක තමයි give. එහෙනම් ක්‍රියාවට ලක් වෙන දෙයක් හෝ පුද්ගලයෙක් තමයි අපි ක්‍රියාවට ලක් වෙන දෙයක් හෝ පුද්ගලයෙක් තමයි ඔබ්ජෙක්ට් එක විදියට හඳුනගන්නේ. දෙන්නේ කාටද? දීමට ලක්වන්නා කවුද? කාටද දෙන්නේ? ඔහුට තමයි දෙන්නේ. එහෙනම් ඔහුට කියන්නේ මොකද්ද පුතේ? ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. පුද්ගලයෙක්නේ. ක්‍රියාවට ලක්වන පුද්ගලයෙක්. එහෙනම් him කියන්නේ ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාවට ලක්වන දෙයක් තමයි a present කියන්නේ. දීමට ලක්වන්නේ මොකද්ද? මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? a present. තෑග්ගක් තමයි දෙන්නේ. එහෙනම් පුතා a present කියන්නේ මොකක් වෙන්න ඕනේද? ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේ දීලා තියෙන එක්සැම්පල් එක ඇතුලේ මේ දීලා තියෙන උදාහරණය ඇතුලේ ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. කර්මයන් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට එකම සෙන්ටෙන්ස් එක ඇතුලේ කර්මයන් දෙකක් යෙදෙද්දි අපි මේ කර්මයන් දෙක හඳුනගන්න නම් දෙකක් භාවිතා කරනවා. පුද්ගලයා සඳහා වෙනම නමක්, දෙයක් සඳහා වෙනම නමක් විදිහට තමයි ඒක භාවිතා කරන්නේ.
මෙන්න මේ විදිහේ නම් දෙකක් තමයි පාවිච්චි කරන්නේ. ටික නම් කරලා තියෙනවා මම ඒ නිසා මේ ටික අයින් කරන්නම්. ඕකේ. එතකොට ඔය තමයි කම්ප්ලිමන්ට් එක. ඕකේ. him කියන්නේ ඔබ්ජෙක්ට් එකක්, present කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. ඔබ්ජෙක්ට් එක පුතේ පුද්ගලයෙක් නම් him වගේ අපි යාට දෙනවා නමක් indirect object කියලා. පුද්ගලයෙක් සඳහා ලබා දෙන නම තමයි මොකද්ද? indirect object. අපි ඕක දිගට ලියන්න බැරි හින්දා right කෙටියෙන් අපි භාවිතා කරනවා I D O කියලා. indirect object. මෙතනින් එහාට IDO කියලා තමයි මම පාවිච්චි කරන්නේ. okay? ඒ වගේම present කියන එක දෙයක්. අපි ඒකට නමක් දෙනවා පුතේ direct object කියලා. එයාට අපි කෙටියෙන් හඳුන්වනවා ඒ නිසා DO direct object කියලා. මේ තියෙන්නේ do එහෙම නෙමෙයි ඈ. do verb එකක් නෙමෙයි තියෙන්නේ. දැන් verbs ටික දන්නවනේ. මේ තියෙන්නේ capital D capital O direct object කියලා තමයි ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි නම් දෙකක් ලබා දෙනවා. පුද්ගලයා සඳහා indirect object, දෙයක් සඳහා direct object විදිහට. මම දැන් හිතනවා object වර්ග දෙක මොනවද කියලා පැහැදිලි. okay? screen එකේ තියෙනක පුතේ ඉක්මනට ලියා ගන්න. When you finish, send me a message.
Okay, right, now you know that there are two types of objects. කර්මයන් වර්ග දෙකක් තියෙනවා කියලා පුතේ ඔයාලා දන්නවා. Okay, and මේ sentence එක ඇතුලේ පුතා, in this sentence there are two objects as you can see. එතකොට මේ කර්මයන් දෙක මාරු වුණොත් මොකද වෙන්නේ? කියන්නේ him කියන පුද්ගලයා නොහොත් indirect object එක, present කියන direct object එක, ඒ දෙන මාරුනොත් දැන් මේ sentence එකේ නම් පුතේ him මුලින් ඉන්නවා, present ඊකට පස්සේ ඉන්නේ. හැබැයි මේ දෙන්නට මාරු වෙන්න පුළුවන් ඕන because they both of them are objects. ඒ දෙකම objects නිසා මේ දෙන්නට change වෙන්න පුළුවන් their places. අන්න එහෙම වුණොත් පොඩි ප්‍රශ්නයක්, ගැටලුවක්, වදයක් දෙනවා අපිට. ඒ තමයි මේක. ඒ වදේ තමයි මේ. කර්මයන් වර්ග දෙක යෙදෙන අනුපිළිවෙල අනුව ඊටා වැදගත් නීතියක් පහත දැක්වේ. right? අපි නීතියක් ලබා ගන්නවා පුතා, රූල් එකක් ලබා ගන්නවා, grammar rule එකක්. මොකක්ද? මුලින් ඉන්න කර්මය මොකද්ද? what is the first object of the sentence? අන්න ඒ අනුව මෙන්න මේ නීතිය හඳුන්වලා දෙන්න පුළුවන් පුතේ බලන්න. ක්‍රියාපදයේ අසලම කියන verb එක ළඟම පළමු කර්මය ලෙස direct object යෙදේ නම්, ඒ කියන්නේ direct object කියපු පුතේ දෙයක් නේද? දෙයක් නම් යෙදෙන්නේ දෙකනුව නෙමෙයි දෙවනුව. my mistake type කරද්දි පොඩ්ඩක් දෝෂයක් වෙලා තියෙනවා. okay, දෙවනුව ලියන indirect object එකට ඉදිරි. ඒ කියන්නේ ක්‍රියාපදයේ ළඟම direct object එක තිබිලා ඊට පස්සේ නම් indirect object එක ලියන්නේ to යන නිපාත පදේ යොදන්න ඕනේ එකට ඉදිරි. okay, indirect object එක මුලින්ම ලියලා තියෙනවා නම් පුතේ මේ ප්‍රශ්නයක් කිසිම ගැටලුවක් නැහැ, to යොදන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කලින් ලියපු විදිහ නේද? මේක බලන්නකො. him කියන්නේ පුතේ indirect object එක, පුද්ගලයා. දෙවෙනියට තමයි direct object එක තියෙන්නේ. කිසිම ගැටලුවක් නැතුව to අවශ්‍ය වෙලා නැහැ. we give him a present කියලා වාක්‍යයක් තියෙනවා. හැබැයි බලන්න උදාහරණේ, a present මුලට ඇවිල්ලා, ඒ කියන්නේ දෙයක් මුලින් ඇවිල්ලා පුද්ගලයා දෙවෙනියට ගියොත් එහෙනම් පුතේ ඔයාලට පේනවා ඇති to කියලා නිපාත පදයක් අපි indirect object එක ඉස්සරහින් එකතු කරලා තියෙනවා. නීතිය පැහැදිලිද? මොකද්ද නීතිය? මුලින් direct object එකක් යෙදුනොත් මම නම් කරන්නම් මේ indirect object එක. මුලින් indirect object එකක් යෙදිලා, මුලින් IDO යෙදිලා දෙවෙනියට පුතේ direct object එක ලියනවා නම් කිසි ගැටලුවක් නැහැ. to කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ විදිහට ලියන්න පුළුවන්. okay, හැබැයි indirect object එක දෙවෙනියට යෙදුනොත් එහෙම, ඒ කියන්නේ මේකනේ, indirect object එක දෙවෙනියට යෙදුනොත් එහෙම පුතේ අනිවාර්යයෙන්ම අපි මොකද කරන්න ඕනේ? පුද්ගලයා ඉදිරියෙන් නොහොත් indirect object එක ඉදිරියෙන් to කියන නිපාත පදය අපි එකතු කළ යුතුමයි. right? ඔන්නෝක ඉතා වැදගත් නීතියක් වෙනවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන. that is why I gave you that in red color. රතු පාටෙන් දුන්නේ මම ඒ නිසා ඔයාලත් ලියද්දි රතු පෑනෙන්ම නීතිය ලියා ගන්න පුතේ. right? ඉස්සෙල්ලා මුඩින් තියෙන ඔක්කොම ලියන්නකෝ. right? මම අතින් ලියලා තියෙන ටිකත් ඒ විදිහටම ලියා ගන්න ඈ. නීතිය අනිවාර්යයෙන්ම රතු පෑනෙන් ලියන්න. නීතිය පැහැදිලිතාවයක් තියෙනවා නම් yes, සහන් හරි, නවංචන හරි උත්තර දාපුවා. object එක මාරු වෙද්දී to කියන නිපාත පදයක තියෙනවා indirect object එක ඉදිරි. කවදාවත් මෙහෙම කියන්නේ නැහැ අපි. we give to him a present කියලා කියන්නේ නැහැ. we give him a present. we give a present him නෙමෙයි, we give a present to him.
You are playing games. ඔයාලා game play කරනව නේද? Free Fire කියයි, PUBG කියයි. play කරාට කමක් නැහැ පුතේ. ඇබ්බැහි වෙන්න එපා ඒවට. Okay. ඇබ්බැහි නම් වෙන්න එපා. හරියට නිකන් අරක්කු වලට සිගරට් වලට ඇබ්බැහි වුණා වගේ තමයි ඊගාවට ඈ. අපි හිතමුකෝ ගේම් එකක් ප්ලේ කරනවා කියලා. ගේම්ස් වල තියෙනව නේද එක එක levels. levels තියෙනවා 20ක් 30ක් 40ක් එහෙම තියෙනවනේ. එතකොට අපි හිතමු ඔයාලා ගේම් එකක් ප්ලේ කරද්දී ඔයාලා ගේම් එකට කැමති නම් if you like the game ඔයා හැමතිස්සෙම try කරන්නේ level එකක් පාස් කරලා ඊගව level එකට යන්න. ඒ කියන්නේ level එකක් හිතන්නකෝ අපි firing game එකක් කියලා. right? වෙඩි තියෙන ගහමරා ගන්න game එකක් හිතන්නකෝ. ඒකට අබ්බැහි වෙන එක නම් ලොකු බරපතල තත්ත්වයක් හැබැයි. okay? එතකොට ගේම් එකට ඔයා ආසයි නම් ඔයා කොහොම හරි කී වතාවක් මැරුණත් ගේම් එකේ ඊගව ලෙවල් එකට යන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? ඒ කියන්නේ ඔන්න ටිකක් යනවා වෙඩි කාලේ මැරෙනවා. ආයෙ මුලින් ඉඳන් පටන් ගන්නවා. ආයෙ වෙඩි කාලේ මැරෙනවා. ආයෙ කොහොම හරි 100 වතාවක් මැරුණත් ඊගව ලෙවල් එකට යන්නම තමයි ඕනේ. කණ්ඩ ඕනෙත් නෑ, බොණ්ඩ ඕනෙත් නෑ, රයිට්? නාන්න ඕනෙත් නෑ, දත් මදින්න ඕනෙත් නෑ. කොහොම හරි ලෙවල් එක ඉවර කරන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම try කරනවා ඒ ලෙවල් එකෙන් එහා පැත්තට යන්න. මේ ඉගෙන ගන්න එකත් එහෙමයි පුතා. ඔබ්ජෙක්ට් කියන්නේ එක ලෙවල් එකක්. ඒක අනිවාර්යෙන් දැනගෙන මිසක් මතක තියාගෙන මිසක් ඒක ඔලුවට හරියටම දාගෙන මිසක් ඊගව ලෙවල් එකට ගිහිල්ලා වැඩක් නෑ. පැහැදිලිද? ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හැබැයි ඔයා තමන්ගේ ජීවිතේ කරන් ඉන්නවා ගේම් එක. හැබැයි ඔයා ජීවිතේ කරගෙන නෑ ඔබ්ජෙක්ට් කියන පාඩම, verbs කියන පාඩම, reported speech කියන පාඩම, ඉතිහාසයේ පාඩම, ගණිතයේ පාඩම්, විද්‍යා පාඩම්, ඉංග්‍රීසි පාඩම් ඔයා තමන්ගේ ජීවිතේ කරගෙන නෑ. ඒ නිසා ඔයා ලෙවල් එකකින් මැරුණත් කමක් නෑ. ඊගව ලෙවල් එක ඔහේ ආගෙන ඉන්නවා. ඊගව ලෙවල් එක ඔහේ ආගෙන ඉන්නවා. ඒක පාස් කරගන්න, ඒක හරියටම ඔලුවට දාගන්න, ඒක සමත් වෙන්න උවමනාවක් නෑ ඔයාට. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ගේම් එකක් ඔයාගේ ජීවිතේ කරන් ඉන්න. මතක තියාගන්න. හැබැයි අනාගතේ ඔයාට උදව් වෙන්නේ ඔයා ගේම් එකේ කොච්චර ප්ලේ කරා කියන එක නෙමෙයි, ලෙවල් කීයක් පාස් වුණාද කියන එක නෙමෙයි. මම Call of Duty කොච්චරක් ගැහුවද කියන එක නෙවෙයි. ඉංග්‍රීසි වලට තියෙන පාස් එක මොකද්ද? ගණන් වලට තියෙන පාස් එක මොකද්ද? සිංහල වලට තියෙන පාස් එක මොකද්ද? ඕක තමයි ඔයාගේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේට වැඩි වටිනාකමක් තියෙන දේවල් වලට වැඩි තැනක් දෙන්න. මම ඒකයි කිව්වේ ගේම් ගහවල ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි වෙන්න එපා කිව්වේ ඒකයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජීවිතේට මොකද්ද වැඩිපුරම වැදගත් වෙන්නේ? අන්න ඒ දෙයට වැඩි තැනක් දෙන්න. නැත්තම් ඔයා දවසක අනිවාර්යයෙන් පසුතැවෙනවා. අවුරුදු 20 පහ වුණාම පුතේ ඔයා පසුතැවෙනවා. අපරාධි මම ඒ කාලේ ගේම් ගගා හිටියේ. රයිට් ඉංග්‍රීසි මෙන්න මේ ටික මම හරියට පාඩම් කරගත්තා නම් විභාගෙ ලියන්න තිබ්බනේ. විභාගෙ පේපර් එක අතර ගත්තාම පස්සේ තමයි තේරෙන්නේ. රයිට් විභාගෙදී ආවම ටෙන්සස් ප්‍රශ්නේ ආපුවාම අපරාධ ටෙන්සස් ටික හරියට අහන් හිටියා නම් ටෙන්සස් ටික කටපාඩම් කරගත්තා නම් මේ ප්‍රශ්නයක් නෑ නේද? මේක ලියා ගන්න පුළුවන්. but you are too late then. ඒකට ඔයා ප්‍රමාද වැඩි කරන්න දෙයක් නෑ. ඒ වෙලාවට ගේම් එකේ තිබ්බ දේවල් ලියන්න හම්බෙන්නේ නෑ. රයිට් ගේම් එකේ තිබ්බ දේවල් ලියන්න හම්බෙන්නේ. මම ඒ කාලේ පුරුදු වෙලා හිටියා, අබ්බැහි වෙලා හිටියා චිත්‍රපටි බලන්න, ෆිල්ම්ස්. ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න මම අබ්බැහි වෙලා හිටියා. හැබැයි මේ අබ්බැහි වෙච්ච එක මට උදව් වුණා මගේ ජොබ් එකට. because මම ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න 99%ක් බලපෑවේ මම ඉංග්‍රීසි කාටුන් බලපු එකයි ඉංග්‍රීසි චිත්‍රපටි බලපු එකයි. හැබැයි ඒකේ බැලුවේ මම චිත්‍රපටි කාටුන් බලද්දි මම ගොඩක් try කරා එයාලා කියන දේවල් මොනවද කියලා ඔලුවට ගන්න. එයාලගේ දෙබස් හොඳට අහගෙන හිටියම. පහලින් සිංහලෙන් උපශීර්ෂ දාද්දි මම අර ඉංග්‍රීසියෙන් කියපු එකත් එක්ක ගලපගත්තා. ඒ නිසා ඒක මට උදව්වක් වුණා මගේ අනාගතේ. right? ඔයාලත් ඒ දේ කරන්න. ඉංග්‍රීසි කාටුන් බලන්න, ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න. ඒ වගේ ලොකු දෙයක් ඔයාලට ලබා ගන්න පුළුවන් ගේම් ගහන එකකින්. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැත. okay? ඔය කියපු දේ ඔලුවට අරගෙන මේ දෙන ටික තනියම ලියන්න බලමු. okay? දැන් ඔන්න දන්නවා කර්මයන් දෙකක් තියෙනවා කියලා. right? There are two types of objects. ඒ නිසා මම මේ දෙන ටික හොඳ පුතාලා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න මට ඉක්මනට. okay? right. මම වාක්‍ය පහක් දෙන්නම් පුතේ. ඒ වාක්‍ය පහ මට ඉක්මනට ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඕනේ. okay? අපි
චිත්‍රපටියක් නරඹනවා නෙවෙයි. මට ලියමු පුතේ ඈ. ඊගාව කොටස පටන් ගන්න ඕනේ. මට ලියමු. ඔවුන් වාහනයක් මිලදී ගන්නවා. මම මගේ මිතුරාට ලිපියක් ලියනවා. සිංහලෙන් ටයිප් කරන්න පුතේ යුනිකෝඩ් වලින්. යුනිකෝඩ් සිංහල ඉස්කෝල පොත. ඔහු අපිට පාර පෙන්නනවා. සීයා ළමයින්ට කතන්දරයක් කියන. සීයා නෙමෙයි සීයා ළමයින්ට කතන්දරයක් කියන. Okay twins. twins කියන්නේ කවිෂ්ක කනිෂ්ක නේද? subject එක හරියට තෝරගන්න, verb එක හරියට තෝරගන්න. ඒ වගේම කම්ප්ලිමන්ට් එක විදිහට මම දීලා තියෙන පුතේ ඔබ්ජෙක්ට් එකක් විතරයි. adverbs adjectives වලට මම ගිහින් නැහැ. okay
within 1 minute I'm going to discuss. Right? Okay. All right. Let us discuss. First one. අපි චිත්‍රපටියක් නරඹනවා sentence එක. අපි චිත්‍රපටියක් නරඹනවා. එතකොට පුතා subject එක වෙන්නේ අපි. මොකද ක්‍රියාව කරන්නේ අපි නිසා. Right? The subject is we. Pardon. We is the subject. අපි කරන ක්‍රියාව තමයි පුතේ නරඹනවා watch. වර්තමාන කාල ක්‍රියාපදයක් තියෙන්නේ present tense verb එකක්. ඒතර ඔයාලා දන්නවා වර්තමාන කාලෙදි ක්‍රියාපද ඉගෙන ගත්ත ළමයි විදියට වර්තමාන කාලෙදි if the subject is plural the verb should also be plural. subject එක බහුවචනයි නම් ක්‍රියාපදයක් බහුවචන වෙන්න ඕනේ. ඒතර watch කියලා බහුවචන ක්‍රියාපදයක් තියෙනවා. නරඹන දෙයක් තියෙනවා පුතා. නරඹන දෙයක් චිත්‍රපටියක්. එතකොට අල් කයන්න සඳහා භාවිතා කරන්නේ පුතේ කියන ආටිකල් එක චිත්‍රපටිය නම් film. on a movie කියලා සඳහන් කරන්නත් පුළුවන්. ඔය දෙකෙන් එකක්. we watch a film එහෙම නැත්නම් we watch a movie. එතකොට direct object එකක් තමයි තියෙන්නේ sentence එකේ. ඇයි? නරඹන දෙයක්. නරඹන දෙයක් තමයි චිත්‍රපටියක් කියලා හඳුන්වන්නේ. ඔවුන් වාහනයක් මිලදී ගන්නවා. right? ඔවුන් වාහනයක් මිලදී ගන්නවා. එතකොට පුතා ඔවුන් තමයි subject එක මිලදී ගන්න පිරිස. මිලදී ගන්නවා තමයි ක්‍රියාපදයේ වෙන්නේ. වාහනයක් තමයි පුතේ object එක වෙන්නේ. මිලදී ගන්න දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ direct object එකක් තමයි sentence එකේ තියෙන්නේ. ඔවුන් නම් පුතේ දේ තමයි subject එක. මිලදී ගන්නවා by ආපහු බහුවචන ක්‍රියාපදයක්. වාහනයක් නම් අල් කයන්න සඳහා වාහනේ සඳහා vehicle. they buy a vehicle. third one තුන්වෙනි එක මම මගේ මිතුරාට ලිපියක් ලියනවා. right? එතකොට ක්‍රියාව කරන්නේ පුතේ මම. එහෙනම් subject එක I වෙන්න ඕනේ. මම කරන ක්‍රියාව තමයි action එක තමයි ලියනවා. ලියනවා නම් පුතේ ක්‍රියාපදයේ write. I කියන්නේ බහුවචනයක් නිසා බහුවචන ක්‍රියාපදයක්මයි ඕනේ. write තමයි base verb එක plural verb එක වෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අමතර වචන දෙකක් තියෙනවා. එකක් තමයි මිතුරාට අනිත් එක තමයි ලිපියක්. ලිවීමට මිතුරාට නෙමෙයි මගේ මිතුරාට my mistake. එතකොට ලිවීමට ලක්වන දේ තමයි පුතේ ලිපියක් කියන්නේ. ඒ කියන්නේ ලිපියක් කියන්නේ direct object එක වෙනවා. okay? direct object එක තමයි පුතේ ලිපියක් කියන්නේ ලියන දේ. මගේ මිතුරාට කියන්නේ ලිවීමට ලක්වන පුද්ගලයා. ඒ කියන්නේ කවුද? indirect object එක වෙනවා. දැන් මේ sentence එක ඇතුළේ පුතේ එහෙනම් අපිට direct object එකකුයි indirect object එකකුයි දෙකක් තියෙනවා. නේ? direct object එකකුයි indirect object එකකුයි දෙකක් තියෙනවා. ඒ නිසා අපිට කැමැති පිළිවෙලකට ලියන්න පුළුවන්. ඔන්න මම මුලින්ම ලියනවා indirect object එක මුලට භාවිතා කරලා. I write මගේ මිතුරා my friend. I write my friend ලිපියක් නම් අල් කයන්න සඳහා ලිපියක් නම් letter. ඔය විදිහටත් හරි. නැත්තම් මෙහෙම ලිව්වත් හරිනේ පුතේ. I write මම objects දෙක මාරු කරනවා.
right a letter මුලින් ගන්නවා මම I write a letter හැබැයි indirect object එක දෙවෙනියට ලියනවා මොකක්ද එකතු කරන්න කිව්වේ to එකතු කරන්න කිව්වා to my friend නීතිය ඔතනින් ඔන්න ඔප්පු වෙනවා නේද I write my friend a letter කිව්වත් හරි පුතේ I write a letter to my friend කිව්වත් හරි okay right මම යනවා හතරවෙනි වාක්‍යයට ඔහු අපිට පාර පෙන්නනවා පෙන්වන්නේ ඔහු එන සබ්ජෙක්ට් එක he එයා කරන්නේ මොකද්ද පෙන්නනවා ඇක්ෂන් එක තමයි පුතේ show වර්තමාන කාලෙදි පෙන්වන්නේ ඒ නිසා පුතේ සබ්ජෙක්ට් එක ඒක වචනයි එහෙනම් verb එකත් ඒක වචන වෙන්න ඕනේ shows he shows අර වගේමයි පුතේ right කර්මයන් දෙකක් තියෙනවා sentence එක ඇතුලේ එකක් තමයි පෙන්වන දේ තමයි පුතේ පාර පෙන්වන්නේ කාටද පෙන්වීමට ලක් වෙන්නේ අපිට එහෙනම් මේ sentence එක ඇතුලේ objects දෙකක් තියෙනවා පාර කියන්නේ දෙයක් direct object එක the road පෙන්වීමට ලක් වන පුද්ගලයා කවුද අපි එහෙනම් ඒ තමයි indirect object එක us he shows the road sorry to us මොකද දෙවනියට පුද්ගලයා ලියුවොත් පුතේ to එකතු වෙන්න ඕනේ මේක මෙහෙම ලියන්නත් පුළුවන් මේක මෙහෙම ලියන්නත් පුළුවන් he shows us the road object දෙක මාරුනොත් එහෙම මොකද වෙන්නේ to කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ indirect object එක මුලින් ලියනවා නම් okay he shows the road to us එහෙම නැත්නම් he shows us the road and the last sentence සීයා ළමයින්ට කතන්දරයක් කියනවා කවුද කියන්නේ සීයා grandfather කියනවා සඳහා ක්‍රියාපද කීපයක් භාවිත කරන්න පුළුවන් පුතේ tells s එකක් දැම්මේ පුතේ සීයා ඒක වචන නිසා relates කියන්න පුළුවන් කතන්දරයක් කියනවට narrates කියන්න පුළුවන් වඩා ගැලපෙන්නේ relates කියන ක්‍රියාපදය කතන්දරයක් වගේ දෙයක් කියලා දෙනවට objects දෙකක් තියෙනවා අපහු කියලා දෙන දේ තමයි පුතේ කතන්දරයක් කියන්නේ කියලා දෙන්නේ කාටද කියවීමට ලක් වෙන පුද්ගලයා තමයි ළමයින්ට කියන්නේ එහෙනම් මේ sentence එක ඇතුළේ පුතේ objects දෙකයි right මේ වාක්‍ය ඇතුළේ කර්මයන් දෙකක් තියෙනවා අපි ක්‍රම දෙකටම ලියමු grandfather tells relates එහෙම නැත්නම් narrates මම මුලින්ම indirect object එක භාවිතා කරනවා children කියවීමට ලක් වෙන පුද්ගලයෝ ඊට පස්සේ කියන දේ a story ඕක මෙහෙම ලියන්නත් පුළුවන් objects දෙක මාරු කරොත් පුතේ a story ගන්නවා මම මුලට direct object එක indirect object එක ලියනවා නම් දෙවනියට to කියන නිපාත පදය අවශ්‍ය වෙනවා the children to children grandfather tells children a story එහෙම නැත්නම් grandfather tells a story to children ඔන්න ඔය විදිහට objects මාරු කරමින් ලියන්නේ කොහොමද කියන එක ඔයා දැනගත්ත යුතුයි දැන් ඔයාලා ඒක දන්නවා මේ ක්ලාස් එකට දැන් සම්බන්ධ වෙලා ඉන්න ළමයි 61 දෙනා දන්නවා මම නැතිව 60 දෙනා ඕකේ අඩුපාඩු දිනන හදාගන්න පුතේ දැන් objects ගැන දැනගත යුතු සියලු දේ ඔයා දන්නවා you know everything about objects කර්මය කියන්නේ කවුද එයා කොතනද ඉන්නේ එයාගේ වර්ග මොනවද වර්ග ලියන පිළිවෙල අනුව කොහොමද වෙනස් වෙන්නේ ඔය කියන හැම කාරණාවම ඔයා දන්නවද okay එහෙනම් අපිට යන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා complement වල දෙවෙනි මාතෘකාවට යන්න we can go to the second topic of the complement that is adverbs මොනවාද
adverbs ක්‍රියා විශේෂණ තමයි අපි එහෙනම් ඊගාවට ආරම්භ කරන්න පුතා. ලියමු මාතෘකාව. මට ඒක ප්‍රසන්ටේෂන් එක හදන්න බැරුණා. ඒ නිසා බොහොම තව ටිකයි ක්ලාස් එක තියෙන්නේ. ඒ නිසා අපි ඒක අතින් ලියමු කමක් නැහනේ. ලියන්න පුතේ මාතෘකාව adverbs. මොනවද? adverbs. හොත් ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ. මෙන්න මේ සෙන්ටෙන්ස් එක බලන්න පුතේ හොඳට අපි උඩින් තියෙන වාක්‍යයක්ම ගමුද? they buy a vehicle. මේ සෙන්ටෙන්ස් එකම ගන්නම්. they buy a vehicle object එකක් තියෙනවා මේ sentence එකේ. මම object එකට එහා පැත්තෙන් එකතු කරනවා මෙන්න මේ වගේ වචනයක්. they buy a vehicle කියපු විදිහ adverbs කියලා කියපු විදිහට buy තුනක්. they buy a vehicle අපි මම මෙන්න එහෙම වචනයක් type කරනවා පුතේ today. they buy a vehicle today. අන්න බලන්න පුතා මම පුතා okay today කියන්නේ පුතා sentence එකේ subject එක. මං හරිද? sentence එකේ subject එක තමයි today. ඇයි ක්‍රියාව කරන්නේ එයා නිසා. buy කියන්නේ එතකොට verb එකනේ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතනින් එහාට ඉන්න ඔක්කොම ටික complement එක වෙනවා. ඒකේ පද දෙකක් තියෙනවා පුතේ a vehicle කියලායි today කියලා. a vehicle කියන්නේ මිලදී ගන්න දේ. මිලදී ගන්න දේ නේ. මිලදී ගන්න දෙයක් කියන්නේ object එකක් කියලා අපි හඳුනාගත්තා. specifically direct object එක කියලා ඕනනම් කියන්න පුළුවන්. මේ මොකද්ද? today කියන්නේ අදනේ. මිලදී ගන්න කාලය නේද පුතේ? මිලදී ගන්න කාලය. මිලදී ගන්න දවස. මිලදී ගන්න වෙලාව. ඒ කියන්නේ පුතා today කියන වචනේ මොකද්ද වෙලා තියෙන්නේ? today කියන වචනෙන් මිලදී ගන්න කාලයක් පිළිබඳව ප්‍රකාශ වෙලා. මිලදී ගන්න දිනයක් පිළිබඳව ප්‍රකාශ වෙලා. නේද? මිලදී ගන්න කාලයක් ගැන විශේෂණය වෙලා විස්තර වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතා today කියන වචනේ මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාපදය සිදුවෙන කාලයක් පිළිබඳව ක්‍රියාපදයේ පිළිබඳව විස්තර කිරීමක් විශේෂණය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ක්‍රියාපදයේ ගැන යමක් කියවෙලා. ඒ කියන්නේ ක්‍රියාපදයේ විශේෂණය වෙලා නොහොත් ක්‍රියා විශේෂණයක් භාවිතා වෙලා තියෙනවා. අන්න එතනින් අපිට පුළුවන් ඔප්පු කරගන්න පුතේ මොකද්ද? today කියන වචනයෙන් ක්‍රියාපදයේ විශේෂණය වුණා. එහෙනම් ඒක ක්‍රියා විශේෂණයක් නොහොත් adverb එකක් වෙනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය විදිහට කම්ප්ලිමන්ට් එකේ තියෙන යම්කිසි පදයකින් ක්‍රියාපදයේ විශේෂණය කිරීමට ලක් වෙනවා නම් අපි ඒවා ක්‍රියා විශේෂණ නොහොත් adverbs කියලා හඳුන්වනවා. පැහැදිලි? මාතෘකාව ලියාගෙනයි තියෙන්නේ පුතේ. ඉක්මනට උදාහරණ ලියන්න. මම ඔය අතින් ලියපු ටිකත් ඒ විදිහටම ලියා ගන්න. ඕකේ? ප්‍රතිපෑන ලියලා තියෙන ටිකත් ඒ විදිහටම ලියා ගන්න. ඊතල දාලා
okay finish පහලින් මෙන්න මේ විදිහට ලියන්න පුතේ පහලින් ලියන්න වාක්‍යයේ ක්‍රියාපදය පහලින් විස්තරයක් විදිහට ලියන්න වාක්‍යයේ ක්‍රියාපදය විශේෂණය කරන හෝ විස්තර කරන පද වාක්‍යයේ ක්‍රියාපදයේ විශේෂණය කරන හෝ විස්තර කරන පද ක්‍රියා විශේෂණ ලෙස හඳුන්වයි ක්‍රියා විශේෂණ ලෙස හඳුන්වයි ක්‍රියා විශේෂණ ලෙස හඳුන්වයි ක්‍රියාපදය ඒකටම ලියන්න ක්‍රියාපදය විශේෂණය කරන ආකාරය අනුව ක්‍රියාපදය විශේෂණය කරන ආකාරය අනුව ක්‍රියාපදයේ විශේෂණය කරන ආකාරය අනුව ක්‍රියා විශේෂණ වර්ග 5කි ක්‍රියා විශේෂණ වර්ග 5කි ක්‍රියා විශේෂණ වර්ග 5කි එම වර්ග 5 මොනවද කියලා සිකුරාදට බලමු. ඕකේ. ඒ වර්ග 5 මොනවද කියලා අපි සිකුරාදට බලමු. Okay. Right. Okay. එහෙනම් පුතා අපි සිකුරාදට තමයි අපෝ හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ. We will meet on Friday again. And එදාට අපි කතා කරමු what are the 5 types of adverbs වර්ග 5 මොනවද කියලා සහ ඒවා කොහොමද පාවිච්චි කරන්නේ කියලා. Okay, see you on Friday. Good morning and have a nice week. හැම දිනම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.